උන්වහන්සේ කළපු ඒ යහපත්කම අපි සිහිපත් කරමු. අපනිසාද පසුගිය වර්ෂය පුරාවට උන්වහන්සේ මේ සභාව වසර 3ක් දක්වා උන්වහන්සේ මේ දක්වා උන්වහන්සේගේ නැති වෙනවා. උන්වහන්සේ බොහෝ සෙයින් ආශිර්වාද කරමින් මේ සිටින හැම දරුවෙකුට උන්වහන්සේ ආශිර්වාද කරමින් ඔවුන්ගේ සියලු දේ උන්වහන්සේ ආශිර්වාද කරමින් උන්වහන්සේ මෙතරම් දුර අපව රැගෙන ආවා. උන්වහන්සේගේ නිවනස්සන කරුණාව උන්වහන්සේගේ යහපත්කම නිසායි ස්වාමී හාලෙලූයා. ලෝකයේ කොපමණ වසංගත රෝගවල කොපමණ පීඩාවන් කොපමණ දුර්භික්ෂ කාලයන් තිබුණත් උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කිසිම දෙයකින් උන්වහන්සේ අඩුවක් කළේ නැහැ සහෝදරයන් සහෝදරියන්. අපනිසාද උන්වහන්සේගේ විශේෂිත කරුණාව නිසායි උන්වහන්සේගේ යහපත්කම නිසායි උන්වහන්සේගේ අනුග්‍රහය නිසායි සහෝදරයන් සහෝදරියන්. උන්වහන්සේ කරපු යහපත්කම් සිහිපත් කරන්න දාවිත් රජතුමා කියනවා උන්වහන්සේ කරපු ඒ සියලු දේ වර්ණනා කරමින් උන්වහන්සේගේ නාමයට මහිමය දෙන පිණිස ඒ ගීතිකා වලින් උන්වහන්සේගේ නාමයෙන් දැසුවා. උන්වහන්සේගේ නාමයට අර්ථයක් දුන්නා. උන්වහන්සේගේ නාමය උන්වහන්සේට දෙන්න පුළුවන් උපරිම ගෞරවය, උපරිම ප්‍රශංසාව, උපරිම ස්තුතිය හදපතුල වෙන මුළුම ගෞරවය දාවිත් රජතුමා උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ වෙනුවෙන් ඉදිරිපත් කළා. උන්වහන්සේ වෙනුවෙන් ප්‍රකාශ කළා. ඔහුගේ මුළු හදවතින් මුළු ආත්මයෙන් ඔහු නටමින් ගයමින් ප්‍රශංසාවෙන් සෑම අන්දමින්ම ඔහු දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ විදු ගෞරවය දුන්නා. ඒ මක්නිසාද ඒ දේ ප්‍රසන්නව තිබුණා කියලා කියන උන්වහන්සේ වචනේ. ඒ හැම දෙයක්ම උන්වහන්සේ දෙවි ප්‍රසන්නව තිබුණා කියලා කියනවා. හලෙලූයා. මක්නිසාද ප්‍රශංසාව නමස්කාරය කරනකොටගෙන අප දෙවියන් වහන්සේ සමග අපි උන්වහන්සේට තව තවත් ලං වෙන්නට යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේව හැඳින ගන්නට යනවා. උන්වහන්සේව කෙලෙසට වර්ණනා කළ යුත්තේ, උන්වහන්සේ කෙලෙසට අපි ප්‍රශංසා කළ යුත්තේ, උන්වහන්සේ කෙලෙසට අපි දිනාගත යුත්තේ කියන උන්වහන්සේ අපේ උන්වහන්සේට මඟ පෙන්වන උන්වහන්සේගේ ආඥාවන්තයි. මක්නිසාද ඒ සුදාත්මයන් වහන්සේ අප සමග සිටිනවා. ඒ ආත්මයන් වහන්සේ අප සමග ජීවමාන සිටිනවා. ඔබ සමග මා සමග අද මේ මොහොතේ සිටිනවා සහෝදරයා සහෝදරිය. හාලෙලූයා. උන්වහන්සේ වචනේ කතා කරනවා. උන්වහන්සේව නමස්කාර කරන්නන් විසින් ආත්මෙන් සැබෑ කවිඳ උන්වහන්සේව නමස්කාර කළ යුතු බව. මක්නිසාද මිනිසෙක් නෙවෙයි මේ ගෞරවය දෙන්නේ. මිනිසෙක් නෙවෙයි ප්‍රශංසාව දෙන්නේ. මේ ලෝකයේ මේ සියලු දේ මහා පාලනය කරන ජීවමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ රක්ෂක කෙනෙක්. උන්වහන්සේ උතුම් කෙනෙක්. උන්වහන්සේ ගෞරවය ලැබිය යුතු කෙනෙක්. ඒ සියලු දේ ගෞරවය ලැබිය යුතු උන්වහන්සේ පමණයි. හලෙලූයා. ප්‍රශංසාවේ අපි උන්වහන්සේ ප්‍රීතියේ අපි ගායනා කරමු. ස්වාමීන්ගේ ගෘහයට යන්නේ කියන විට මා හද ප්‍රීතියෙන් ඉඳ කියන ගීත ගායනා කරමු.
ප්‍රශංසාව සදාකාලේ පවතින කරුණාව සංසදේ කරන ස්වාමීනි ඔබගේ ගෘහයට පැමිණෙන විට අපගේ ප්‍රීතිය ඉමින යන අපගේ දෙවියන් වහන්සේ භක්තිසාද ඔබ දෙන සමාදානය ඔබ දෙන ප්‍රීතිය ඔබ දෙන ඒ නිදහස් කම්පතාව තුමත් කළා අපගේ දෙවියන් වහන්සේ හාලෙලූයා මහිමේ වේවා ස්වාමීනි මහිමේ වේවා ස්වාමීනි ප්‍රශංසාවේ හාලෙලූයා ස්තුති වේවා ස්වාමීනි හාලෙලූයා ප්‍රශංසාවේ මේ උදෑසන කී දෙනෙක් උන්වහන්සේගේ අභිමුඛයේ ඉදිරියේ ප්‍රීතියෙන් සිටිනවාද? හාලෙලූයා අප්‍රසාද උන්වහන්සේ දෙනා ප්‍රීතිය කිසිම දෙයකින් කිසිම තැනකින් අපිට ලබා ගන්න බැරි උතුම්කමේ ප්‍රීතියක් උන්වහන්සේ ලබා දෙනවා. ඒ ලැබෙන සමාදානය ඒ ලැබෙන ප්‍රීතිය මිල කරන්න බෑ සහෝදරයා සහෝදරිය. අප්‍රසාද ඒ දේ අමිල ලයින් උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේ දුන්නු ප්‍රීතියක්. ඒ උන්වහන්සේගේ අනර්ධ වූ දෙයින් අපිට උන්වහන්සේ දුන්නා දායාදයක්. හාලෙලූයා ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ මුළු මැවිල්ල අතරින් උතුම්ම මැවිල්ල ලෙස මනුෂ්‍යව සෑදුවා කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් කරන සහෝදරයා සහෝදරිය. මක්නිසාද කිව්වොත් උන්වහන්සේ ඊතරම් අපට ප්‍රේම කළා. උන්වහන්සේ අප වෙනුවෙන් ජීවිතේ පූජා කළා. උන්වහන්සේ අප වෙනුවෙන් මිලයක් ගෙව්වා. අප උන්වහන්සේ සමග සහභාගී කරවන පිණිස උන්වහන්සේ සමග සමගි කරවන පිණිස උන්වහන්සේ තරම් ප්‍රේමයක් ඊතරම් උතුම්කමක් උන්වහන්සේ මනුෂ්‍යයා වෙනුවෙන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කැපකිරීමක් කළා. ඒ උන්වහන්සේගේ ප්‍රේමය සිහි කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු. විශ්වයේ මෙවුන් කරුවානන් වන උන්වහන්සේට අපි ගායනා කරමු. ඔබ නම දෙන්න නාමයෙන් සමිතියි.
ගෞරවය සියලු මහිමය සියලු උත්කෘෂ්ඨ භාවය ලැබිය යුතු එකම ධනවාස වාසල සිරනා ස්වාමිනේ ස්වාමිනේ සියලු පැසසුම ස්වාමිනේ සබහාදාම පවා වාසගේ නාමයෙන් ප්‍රශංසාව දක්වනවා කියලා ස්වාමිනේ මුළු කැවිල්ල ඔබගේ නාමයේ කෙරෙහි ප්‍රශංසාව දක්වනවා කියලා සඳහන් කරනවා ස්වාමිනේ ඔබගේ වචනය තුළ ස්වාමිනේ මනුෂ්‍යව ප්‍රශංසා කළේ නැත්නම් මේ ගස්කල් මුළු සබහාදාම වාසයේ ප්‍රශංසාව දක්වනවා ස්වාමිනේ වක්නිසාද වාසයේ තරම් උතුම් ඔබගේ වාස ඕ ස්වාමිනේ ඔබට සුතේ මගේ දෙවියන් වහන්සේ හල්ලෙලූයා මහිමේ වේවා ශාන්තයනි ඔබට සුති වේවා ස්වාමිනේ ඔබගේ නාමය නිසා ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබට මුළු මනෝවතින් මුළු ආත්මයෙන් සුතිවන්ත වෙනවා මගේ දෙවියන් වහන්සේ සියල්ලම අනුතුම් කොට ස්වාමිනේ වහන්සේ සෑවා ස්වාමිනේ වහන්සේ ගෞරවයට වහන්සේ සත්කරන ස්වාමිනේ සියල්ලට වඩා වහන්සේ මොයින්ලි තගෝමගේ දෙවියන් වහන්සේ ඒ තරම් ප්‍රේමය ඒ තරම් විලය අප වෙනුවෙන් වහන්සේ නිදහස් කරන නිසා සුතේ රජුවාණනි ඔබට සුතේ ස්වාමිනේ ඔබට මහිමේ වේවා ශාන්තයනි ආසී කරුණෙස මරුනේ විවා ඉතරම් Magnus sa det unas se han tappar. Det är unas se
වටිනාකමක් තිබෙනවා සුතේ ස්වාමී සුතේ රක්ෂණවාණී ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ඔබ අප වෙනුවෙන් කළ සියලු දේ නිසා ඔබ අප වෙනුවෙන් කළ සියලු හාස්කම් නිසා ඔබ අප වෙනුවෙන් නිර්මාණ කරපු දේවල් නිසා ඔබට සුතේ මගේ රක්ෂණවාණී ඔබ දුන්නු රැකවරණය ඔබ දුන්නු ආලේපය ඔබගේ රක්ෂ ස්ථානය ගැන ඔබට ස්තුති කරනවා මගේ දෙවනේ මෙවැනි වසංගත කාලවල වලදී ඔබ සපෝ රැකගත්තු අවස්ථාවන් බොහෝමයි මගේ දෙවියන් වහන්සේ ඔබ දුන්නු ජීවනය බොහෝමයි මගේ දෙවියන් වහන්සේ වෛද්‍යවරුන්ට එයාගේ රැකවරණය ඔබ සපල දුන්නා මගේ දෙවියනේ ඔබගේ සුරක්ෂිතභාවය ඔබගේ ලේවල බල කොටුව තුළ අපිව සංගවාගෙන මෙතරම් දුර රැගෙන අපේ නෙස්සරේ දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි හලෙලූයා ප්‍රශංසා වේවා වහන්සේගේ නාමයෙන් මහිමය වේවා සහෝදරයා සහෝදරිය මුඛය වහගෙන ඉන්නවා ඔබ උන්වහන්සේ ප්‍රශංසා කරන්න උන්වහන්සේ වෙනුවෙන් කරපු යහපත් දේ සිහිපත් කරමින් උන්වහන්සේ වෙනුවෙන් කරපු සියලු ගුණ වර්ණනා කරමින් උන්වහන්සේගේ නාමයට මහිමය දෙන්න හලෙලූයා ප්‍රශංසා වේවා රක්ඛබාලා ශිඛාලා බණාරා දුරියලා බණාරා Oh, Swami, Vayana, Swami, Bhavavate, Karanisa, Sadesh, Radhyani, Swami, Ubhase Ketaram, Yahamat, Swami, Ubhaketaram, Balavante, Swami, Ubhyalankare, Varrakar, Vachana, Namage, Devan, Vase, Ubhage Krishna Kama, Ubhage Sundaratve, Varrakar, Vachana, Mage, Devan, Vase, Paramashan Mate Kanalisa Sade Swami Prashansa Veva Oh Guruvane Vandena Mage Deviyan Vase Obhaiya Pe Shaktiye Obhaiya Pe Parvate Obhaiya Pe Silde Obhaiya Pe Sarnama Shaktiye Mage Devine Obhade Sukhi Abhapyanani Obhade Gaurave Dino Mage Rakshuvanani Magnisad, Obasiale do Sasso Signa de Vase, Obasiale do Tumba Signa de Vase, Samini, Obasuti Karamage de Obaganam and Amahi de Ashwani, Hallelujah, Hallelujah, Rashansa, Samini, Obadasuti, Samini, Obadasuti, Hallelujah. Mahimeva Shratnayani Prashansa Veva Hallelujah Sudeva Swami Hallelujah Hallelujah Idare khamde me dasana Prashansa garnu bolagena obata viruddha saturage tibena balakodu andhakarayan kada damanatu obata viruddha tibena saturage andhakaraya obata viruddha tibena sinu sarasum සියල්ල පරාජය කරන්නට උන්වහන්සේගේ ආධිපත්‍ය ඔබට දුන්නා ඔබට මට දුන්නා සහෝදරයා සහෝදරිය. ඒ දේ මතක් කරන්න උන්වහන්සේගේ ආධිපත්‍ය උන්වහන්සේගේ දරුවන්ට දුන්නා. උන්වහන්සේගේ ආධිපත්‍ය බලය උන්වහන්සේගේ දරුවන්ට නිදහස් කළා. ඒ දොරින් සතුරාගේ සියලු ගිලිහෙන් සතුරාගේ සියලු බලය පරාජය කරන්නට උන්වහන්සේගේ බලය දුන්නා. හලෙලූයා. පියාලාරක්ඛමනාරා දුරියලාරා अविनाश ने गाना करो प्यारे दे इधर उधर पाता लेकिन ये दिखाओ ना से
राजू के राज स्वामी के स्वामी ममताय देव स्वामी यीशु स्वामी राजू के राज स्वामी के स्वामी ममताय देव स्वामी यीशु स्वामी
मापने सादर එම කරුණාව නිසයි අපි අද ජීවත් වන්නේ ස්වාමිනේ. අපි අද මෙතන සිටින්නේ ඔබගේ කරුණාව නිසයි ස්වාමිනේ. ඔබට ස්තුති රජතුමනි හalleluya. ස්වාමිනේ ඊශ්වර ජාතිය වහන්සේගේ වචන විතර වාසී තෝරගත්තා ස්වාමිනේ. ඒ ජාතිය වාසී උතුම් කොට සැලුවා ස්වාමිනේ. මුළුලගේ උසස්ම ජාතිය වහන්සේ තකුව මගේ දෙවියන් වහන්සේ. ඒ රජතුමන් වන ඔබ වහන්සේව අපි නමස්කාර කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේට දෙවුද ගෞරවය අපි පුද කරන්නට යනවා ස්වාමිනේ. අපි ගායනා කරමු ඊශ්‍රායල්ගේ රජතුමනි ගීත ගායනා.
දෙවනා ඔබගේ කරුණාව ඔබගේ රැකවරණය ඔබගේ ආවරණය ස්වාමීනි අපිට තිබුණා වගේ දෙවියන් වහන්සේ ඔබගේ ආරක්ෂාව තිබුණේ මේ ශරීරයේ දෙවියන් වහන්සේ ඔබ ස්තුතිය වන්දනා වගේ දෙවියන් වහන්සේ කේතරම් සුවේකවත් මදි වගේ දෙවියන් වහන්සේ අපේ සාදු මෙතරම් වාසයේ නාමයේ ඇසසී යුතුයි එසවිය යුතුයි ඔබගේ නාමයේ මහිමාන්විත දෙවියන් වගේ දෙවියන් වහන්සේ ස්වාමීනි විනා වෙලාවක් ඔබ නමස්කාර කරන්නට ඔබගේ නාමයේ මහිමයෙන් පත් කරන දුන්න කරුණාවේ විලාසිත වහන්සේ ස්තුති කරනවා ස්වාමීනි අපේ හැම කෙනෙක්ම වහන්සේ කෙරේ යටහත් වෙනා මගේ දෙවියන් අපේ යටහත්කම යුක්ත වහන්සේගේ පූජාව ඔබ කරන මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි වහන්සේ උසස් වෙන්න අපේ අනුවෙන්න තෝරන මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි සියලු ගෞරවය සියලු මහිමය සියලු කුෂ්ඨභාවය වහන්සේ මමනම් ලැබිය යුතු තිබෙනවා ස්වාමීනි දීර්ඝාලය අපි වහන්සේට බාර කරනවා ස්වාමීනි අද දවසේ අපි උන්වහන්සේගේ වචනය බලන්න යන්නේ සභාව කියන එක ඒ අර්ථයක් ඇතුව සභාව සහ සභාව පිළිබඳව නිර්වචනය අපි බලන්නේ. සභාව පිළිබඳව සභාවේ වර්ධනය පිළිබඳව නිර්වචනය බලන්න යන්නේ. දෙවියන් වහන්සේගේ සභාව දෙවියන් වහන්සේට අයිති දෙයක්. උන්වහන්සේ සභාව තුළ හිසව සිටිනවා. පවුලක් තුළ පුරුෂයා හිසව සිටින්නාක් මෙන් පුරුෂයාගේ හිස ක්‍රිස්තුස් වහන්සේ බවත් ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේ බවත් ඒ වගේම සභාවේ හිස ක්‍රිස්තුස් වහන්සේ වෙලා සභාව අයිති දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ මේ මුළු විශ්වය උන්වහන්සේගේ වචන වලින් මවලා දෙවියන් වහන්සේගේ සභාව කියන එක ගොඩනගන්න උන්වහන්සේගේම එකම පුත්‍රයා ජේසුස් වහන්සේව අපි නිසා දුන්නා. අද අපි මේ ස්ථානයේ රැස් වෙලා ඉන්නේ කාගේ කැමැත්ත අනුවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. ආමෙන් කියමුද? මේක උතුම් අවස්ථාවක් කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට අපි අවධානය දෙන්න. දෙවියන් වහන්සේගේ වචනය අසද්දී අපි කන් ඉවතට ගත්තොත් අපි යාඥාව පව පිළිකුල් වෙනවා. හalleluya. දෙවියන් වහන්සේගේ වචනය ආදී අපේ කන් ඉවතට ගත්තොත් ඒ කෙනාගේ යාඥාව පිළිකුල් වෙනවා. දෙවියන් වහන්සේ. නිසා දෙවියන් වහන්සේගේ වචනය අපි දැනගන්නත් සුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතේ ඉඩ දෙන්න. සුද්ධාත්මයන් වහන්සේට විතරයි පුළුවන් මේක අපිට පහදලා. ආමෙන් කියමුද? නිසා හැමෝම බයිබලේ ගත්තට හැමෝම බයිබලේ ඇල්ලුවට මේක අයිතිය තියෙන සුද්ධාත්මයන් වහන්සේගේ. මේක පහදලා දෙන්න පුළුවන් කාටද? සුද්ධාත්මයන් වහන්සේට විතරයි. හalleluya. ඉතින් සභාව කියන එක අපි බලන්න ගියොත් සභාව පිළිබඳව ඔබ දන්නවා මේ වචනය තුල සභාව පල්ලිය දෙවස්ථානය චර්ච් එක කියනවා. ග්‍රීක භාෂාවෙන් සඳහන් කරනවා එක්ලේසියා කියලා. එක්ලේසියා කියන එකේ තේරුම තමයි පිටතට කැඳවනු ලැබුවන් කියන වචනේ අර්ථවත් වෙනවා. හalleluya. එහෙම නැත්නම් අන්ධකාරයේ සිටින සෙනග ආලෝකයට කැඳවනු ලබනවා. සභාව ප්‍රේමයේ ගලන්වන සභාව තුල ඉඳන් ලෝකයේ තුල ඉඳන් සභාවේ තුල තමයි ජීවනය ගලන්ට ඕන. ඒ ඔබ තුල ඒ මා තුල කියලා දේව වචනේ තුල කතා කරනවා. සභාවට ඇයි එන්නේ කියලා අපි බැලුවොත් දෙවියන් වහන්සේගේ සලසුමක් ඇතුව සභාව තුල සිටිනවා. එතකොට අපි දැනගත්තුව යුතුව තිබෙනවා දෙවියන් වහන්සේගේ අරමුණක් දෙවියන් වහන්සේගේ සැලසුමක් සභාව තුල තබා තිබෙනවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ සැලසුම තුල තමයි අද සභාව තුල ඉන්නේ. ආමෙන් කියමුද? විශ්වාසය ඇති හැම කෙනෙක්ම ආමෙන් කියන්නේ. හalleluya. විශ්වාසය ඇති හැම කෙනෙක්ම ආමෙන් කියනවා එසේ සත්‍යයි. හalleluya. දෙවියන් වහන්සේ අපි වද දවසේ කැඳවලා තිබෙනවා. විශ්ව සභාව සම්බන්ධව බැලුවත් මේ ස්ථානයේ ඔබ දිගින් දිගටම බලන්න පුළුවන්. දේ වචනේ අපි දකිනවා උන්වහන්සේගේ වචනේ තුල සභාව එක පළාතකට සීමා වූ සභාවක් ප්‍රාදේශීය සභා තිබෙනවා. ඒ පළාතට අයත් සභාවන් තිබෙනවා. එතකොට සභාවට එකතු වීම යනු ක්‍රිස්තුස් වහන්සේ ගැන පිළිගැනීම. ක්‍රිස්තුස් වහන්සේව අදාහ ගැනීම. ක්‍රිස්තුස් වහන්සේව ගැලුම් කරු හැටියට පිළිගැනීම. හැටියට සභාවේ සදාන් කරනවා.
සභාවට ඇයි අපි එන්නේ කියලා බලමු. ඇයි සභාවට එන්නේ? දෙවියන් වහන්සේගේ නීතියක් තියෙනවද? දවස් 6ක් වැඩ කරලා 7 වෙනි දවස් උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්. හාලෙලුයා. එතකොට අපි දකිනවා සභාවට එන්නේ අපි දවස් 6ක් උන්වහන්සේගේ ආශිර්වාදයේ භුක්ති විඳලා උන්වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, নমස්කාර කරන්න. අපේ ආත්මික ජීවිතේ වර්ධනය කරගන්න. එතකොට සභාවට අපි එන්නේ දෙවියන් වහන්සේගේ ආඥාව. දෙවියන් වහන්සේගේ නියමය. එතකොට අපි පවුලක් ලෙස 7 වෙනි දවසේදී සුදෝ සබත් දවස් අපි රැස් වෙනවා. දැන් අපි අවබෝධ කරගන්න ඕන මේක දෙවියන් වහන්සේ සතුටක් බව. මෙතනින් අපි අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ සභාව පිළිබඳව අතීතයේ තිබුණා වූ සම්බන්ධතාවය මොකක්ද? අතීතයේ තිබුණු සභාව කොයි විදියටද ඒ සභාව පැවතුනේ? කොයි විදියටද ඒ ජනතාව හැසිරුනේ? ඒ සභාවත් එක්ක දෙවියන් වහන්සේ සභාවත් අතර තිබුණු සම්බන්ධතාවය. ඒ මිනිසයන් කොහොමද දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරේ? එතකොට සභාවට ඇවිල්ලා මිනිස්සු මොනවද කරේ? සභාවේ තුල මොකක්ද සිද්ධ වුනේ කියන එක අපි උන්වහන්සේගේ වචනේ අපි එකින් එකට කාරණා බලන්න යනවා. අපි එතකොට සභාව පවතින්නේ දේව රාජ්‍ය ප්‍රකාශ වීම තුල. ආමෙන් කියමුද? සභාව පවතින්නේ දේව රාජ්‍ය ප්‍රකාශ වෙන්න. සුභ රාජ්‍ය ප්‍රකාශ වෙන්න. හalleluya. සභාව පවතින්නේ එලෙස කියලා දේව වචනේ කතා කරනවා. අපි එකින් එක අපි බලන්න යන සභාව තුල අතීත සභාවේ තුල තිබුණු ඒ සභාවේ තුල තිබුණු ඉගැන්වීම මොකක්ද? ඒ සභාව තුල තිබුණු යාඥාව මොකක්ද? ඒ සභාව තුල තිබුණු සහභාගීත්වය මොකක්ද කියන එක තමයි අපි බලන්න යන්නේ. හalleluya. අපේ අතීත සංඝ සභාව වෙතට අපේ අවධානය යොමු කරන්න යනවා. අපි යන් ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ සිට 47 වෙනි පදේ දක්වා අපි බලන්න යනවා. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ සිට 47 වෙනි පදයේ දක්වා ඔබ මේ වචනේ කියවෙමින්ම සිටින්න. මම දැන් මේක කියවද්දී ඔබ ආශිර්වාදය ලබනවා කියලා දේ වචනේ සඳහන් කරනු ලබනවා. මේකට සම්පූර්ණ ඔබේ හදවත මනස අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ වචනේත් එක්ක එකඟ වෙන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. හalleluya. තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද රොටි ගැනීමෙහිද යාඥාවලද ස්ථීර ලෙස පැවතුණහ. එවිට සියලු දෙනා කෙරෙහි බය පැමිණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරන කොටගෙන කරන ලද්දේය. අදාහගත් සියලු එක්ව සිට සියලු දේ පොදුවේ තබා ගත්තෝය. ඔහු තමුන්ගේ ගම්බීම් සහ දේපල විකුණා එකිනෙකාට උවමනා තිබුණ හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය. තවද ඔහු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේව මාලිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කැම කමින් දෙවියන් වහන්සේට ස්තුති කර ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදවන ලෙස ක්‍රියා කරමින් පසු වුණෝය. ස්වාමීන් වහන්සේ වනාහි ගැලවෙන්නා වූ අය දවස්පතා ඔවුන්ට එක් කළසේක. ආමෙන් කියමුද? දැන් බලන්න සභාවේ ඉන්න අය මොනවටද ඉස්සෙල්ලා එකතු වුනේ? ඉගැන්වීම් වලට. මොකක්ද? ඉගැන්වීම් වලට එකතු වුණා. ඉගැන්වීමක් තියෙනකොට සභාවේ ඉගැන්වීමක් දාද්දී ඒ ඉගැන්වීමක් තියෙද්දී යාඥාවක් තිබෙද්දී හැම කෙනෙක්ම රැස් වෙන එක සභාවේ ඉන්න අයගේ වගකීම. එතකොට ඉගැන්වීම සහ සහභාගීත්වය සහභාගීකම එකිනෙක අතර තිබුණු පුදුම සහභාගීත්වය සුද්ධ වූ සහභාගීත්වය එයාලා රැස් වෙද්දී මොකද්ද කරේ? උන්වහන්සේ ඉදිරියේ සුද්ධ වූ සහභාගීත්වය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට පංගුකාරත්වයක් පැවතුණා. එයාලා රැස් වෙන සෑම ස්ථානයේදී. එතකොට රොටි කැඩුවා කියලා දේ වචනේ තුල කතා කරනවා. ඊළඟට සහභාගීකම යාඥාවත් ස්ථීරව පැවතුණා. දැන් අපි මෙතනින් දකින්නේ සභාවකට දෙවියන් වහන්සේ කැඳවනු ලැබුවේ දෙවියන් වහන්සේගේ සැලසුම ඉෂ්ට කරන්නයි. ආමෙන් කියමුද?
අපේ සැලසුම් ඉෂ්ට වෙන්න සභාවකට අපිව කැඳෙව්වේ නැහැ. මනුස්ස සැලසුමක් නෙමෙයි දේව සැලසුම කියන්නේ. එතකොට අපේ දැක්ම ස්වාමින් වහන්සේ ඉදිරියේ ඉගැන්වීම් කාලයේදී ඉගැන්වීම කියන්නේ සභාවේ තිබෙන කුළුණක්. සහභාගීත්වය කියන්නේ සභාවේ තිබෙන කුළුණක්. යාඥාව කියන්නේ සභාවේ තිබෙන කුළුණක්. මම දන්නේ අද උදෑසන කී දෙනෙක් යාඥාවට සහභාගී වුණාද? මම දන්නේ නැහැ ඉදිරියේ අපි පොයි දවසේ යාඥා කරා කී දෙනෙක් සහභාගී වුණාද කියලා. අද අපි බැලුවොත් සභාවට වැඩි වටිනවා වෙනත් දේවල් කියන එක මේ ලෝකයේ මිනිස්යන්ගේ මනස වලට දාලා තියෙනවා. සභාවල් ඒ සහභාගීත්වයට වැඩි වෙනත් දේවල් වටින බවක් මිනිස්යන්ගේ මනසට සාතන් දාලා තියෙනවා. එතකොට සභාවට දෙන්නේ අපි කොච්චර කාලයක්ද? සතියකට ඕනනම් පැය දෙකක් දෙයි ඉරිදා දවසේ. සතියකට ඕන වෙලා පැය දෙකක් දෙයි. එතකොට මේ සතියට ඒ පැය දෙකක්. එහෙම නැත්නම් निराහාර යාඥා කාලය සිකුරාදට දෙයි පැය දෙකක්. එතකොට පොයේ දවසේ ඉගැන්වීම් වලට. එතකොට බයිබලයේ පැහැදිලි ලෙස කතා කරනු ලබනවා එයාලගේ ඉගැන්වීම් පීඩිතගේ ඉගැන්වීම් සහ සහභාගීකම් යාඥාවල් මේ තුන ස්ථීරව මේ කුළු තුන පැවතුණා කියලා. ස්ථීරව තිබුණා කියලා වචනේ තුල කතා කරනවා. එතකොට අපි බලන්න ඕන ඉගෙන ගන්නේ ඇයි අපි? ඇයි සහභාගීකම් පවත්වන්නේ? ඇයි යාඥා කරන්නේ කියලා මේ තුන බැලුවොත් මේ තුනම දෙවියන් වහන්සේ ඉදිරියේ තබා තිබෙන සභාවේ කුළුණු තුනක් වශයෙන් සඳහන් කරනවා. එතකොට මේ තුනට දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අතීත සභාව තුල මේ දේ සිද්ධ වෙන්න පටන් ගත්තා. අපේ සංඝ සභාව තුල සිද්ධ වෙන්න පටන් ගත්තා. එතකොට අතීත සභාව තුල එයාලා ඉගැන්වීම් කරද්දී ඒ සහභාගීත්වයේ තිබෙද්දී යාඥාව පැවතෙද්දී සභාවට දෙවෙනි පියවර අපි බැලුවොත් මොකක්ද සිද්ධ වුනේ? 43 වෙනි පදයේ කියනවා එවිට සියලු දෙනා කෙරෙහි බය පැමුණුණා. කවුරු කෙරෙහිද බය පැමුණුණා කියන්නේ? දෙවියන් වහන්සේ කෙරෙහි බය වීමේ ආත්මය සභාවට තිබුණා. අතීතේ අපේ අතීත පියවරේ සභාවට තිබුණා මොකක්ද තිබුණේ? දේව බය කියලා තිබුණා. fear of the god කියන දෙවියන් වහන්සේගේ ආත්මය මනුෂ්‍ය කෙරෙහි තිබුණා, සභාව කෙරෙහි බය. කාට තිබුණේ? අතීත සභාවේ හිටපු ඒ සභාවේ සිටින හැම කෙනෙකුටම තිබුණා දෙවියන් වහන්සේ කෙරෙහි බයක්, ගරුබිය දැක්වීම. එතකොට සභාවට ඇයි අපි ඉගෙන ගන්නේ? ගරු කරයි. බය වුණා. දෙවියන් වහන්සේ ගැන අපි වැඩි දැනගන්න ඕනේ. දේව වචනේ පිළිබඳව අපි දැනගන්න ඕනේ. ඇයි අපි සහභාගී වෙන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ අපේ සහභාගීත්වය වැඩි වෙන්න ඕනේ. සුදෝ සහභාගීකමට සහභාගී වෙන්න ඕනේ. එකිනෙකාගේ එකමුතුකම වැඩි වෙන්න ඕන. එක්සිට්කම වැඩි වෙන්න ඕන. ඊළඟට කතා කරනවා යාඥාව තිබුණා කියලා. එතකොට අපි බැලුවොත් අතීත සභාව තුළ සභාවේ විතරක් නෙමෙයි ගෙවල් වල පවා ඒ මිනිසයන් පුදුම ලෙස දිනපතා යාඥා කරන්න පටන් ගත්තා. එතකොට ඒ අතීත සභාව තුළ තිබුණු එවැනි දේවල් මේ ආකාරයෙන් තිබෙන දේව බය ඇතුව මේ දේ සිද්ධ වෙද්දී යාඥාව ස්ථිරව පැවතෙද්දී ඒ සහභාගීකම සභාවේ තියෙද්දී ඒ වගේම යාඥාව ස්ථිර ලෙස පැවතෙද්දී හතරවෙනි කාරණේ කතා කරනවා දේව බය හැම මිනිසෙක් තුලම තිබුණා කියලා. දෙවියන් වහන්සේ කෙරෙහි බයක් තිබුණා. දෙවියන් වහන්සේ කෙරෙහි බයක් මිනිසෙකුට ඇතුල් වුණොත් ඒ මිනිසයා දෙවියන් වහන්සේගේ කාරණා නිවැරදි වෙලාවට නියමෙති ආකාරයට ඒ ගෞරවය දෙවියන් වහන්සේට පුදා. ආමෙන් කියමුද? කවදාවත් ඒ දේවල් කඩන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඇති බිය නිසා ඒ දේවල් කරනවා. හාලෙලූයා. හාලෙලූයා. එතකොට දෙවියන් වහන්සේට ඇති බිය නිසා මේ අය මොකද කරන්නේ? ඉගෙන ගත්ත හොඳට හොඳ සහභාගීත්වයක් තිබ්බා යාඥා. ඒ කාලේදී ඔක්කොම රැස් වුණා. මම දන්නේ අද දවසේ 8 මාට අපි යාඥාවක් කියනවා කියලා තුන කී දෙනෙක් සහභාගී වුණාද කියලා මම දන්නේ. මම දන්නේ නැහැ කීයට ආවද කියලා මම දන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ දන්නවයි. හalleluya. හalleluya. දෙවියන් වහන්සේට වැඩි මගේ ජීවිතේ වෙන කිසි කාරණාවක් මම උතුම් කොට සලකන්නේ නැහැ.
මගේ පළවෙනි තැන දෙවියන් වහන්සේ. උදේට නැගිට්ටත් දෙවියන් වහන්සේට පළවෙනි තැන, නිදා ගන්න ගියත් පළවෙනි තැන, මධ්‍යහ්නයේදී දෙවියන් වහන්සේට පළවෙනි තැන, සේවයේදී පළවෙනි තැන. හලෙලුයා. ඒ නිසා මේ තුල පැවතෙන නිසා තමයි මම අද මේ වචනේ දේශනා කරන්නේ. මම පැවතෙන්නේ නැත්නම් දෙයක් දේශනා කරන්නේ නැහැ. ඒ නිසා යාඥාව ඒ සහභාගීත්වය මේවා ස්ථීර ලෙස දේව බය පැමුණුණා. ඊට පස්සේ මොකක්ද උනේ? බොහෝ පුදුමද හාස්කම්ද පීඩ්‍යයන් කරුණු කොටගෙන කරන ලද්දේය. ආමෙන් කියවද? පුදුම වචනේ තුල කතා කරනවා. බොහෝ පුදුමද හාස්කම්ද සිද්ධ කරනු ලබන. බොහෝ පුදුමද හාස්කම්ද සිද්ධ වුණා. කොහොමද මේ සභාව තුල ඒ වගේ පුදුම හාස්කම්ද සිද්ධ වුණේ? මීට අවුරුදු 2021කට පෙර වෙඩි සභාවක් තිබුණා. වර්තමානයේ තුලදී ඒ සභාවත් වර්තමානයේ තියෙන අපේ සභාවලුත් අතර තිබෙන සම්බන්ධතාවය සහ ඒ ආදර්ශයේ ඔබ කොයි ආකාරයෙන් ආදේශ කොට හිතනවද කියන එක මේ වචනේ තුලින්ම ඔබට බලන්න පුළුවන්කම සිද්ධ වෙනවා. ඇයි මිනිස්යාගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ හාස්කම් සිද්ධ වෙන්නේ නැත්තේ? පුදුම දේ සිද්ධ වෙන්නේ නැති හේතුන් සාධක අපි හොයලා බලන්න. සබත කඩ කරනවා නම් යාට හාස්කම් වෙන්නේ ඇයි? බයිබලයේ කියන පැහැදිලි ලෙස සබත් ආඥාව කඩ කරන මිනිසයා අනුතුරකට භාජනය වෙන බව බයිබලයේ කතා. දේශනාකාරය පොතේ කියන්නේ මම නෙමෙයි. ඔබ මේ දවස් උනන්දු කරන්නේ නැත්තම්, සබත් දවසේ ඒ වෙලාව දෙන්නේ නැත්තම්, මේ කරුණාව කාලේ අවසාන ටිකේ අපි ඉන්නේ. මම දන්නේ නැහැ. තව කොච්චර වෙලාවක් ඇද්ද? අවුරුදු 5000කට වැඩි කාලයක් තුලදී ඉතිහාසයේ ගත වැරදීම වර්ෂාපතනය චීනෙන් වාර්තා වුණා. අවුරුද්දකට වහින වර්ෂාපතනය දවස් 3කදී ඒ රටට පවතිද්දී කොහොමද කියන්නේ? මේ දේශයේ මේ දිහා ඇස්සරලා බලද්දී දෙවියන් වහන්සේ අපිට බයක් ඇති කරනවා. මේ වගේ දේවල් ඇති කරලා. ඔයාලා හිතන්න දෙපා ආඥා කඩ කරගෙන ඔයාලගේ දේවල් සපලවත් කරගන්න. ඒක කවදාවත් කරන්න බෑ. ඔයාලා හිතන්න දෙපා සබත් දවස දෙන්නේ නැතුව ඔයාලගේ ආර්ථිකය නංගන්න, ඔයාලගේ ව්‍යාපාර වේවා, රැකිරක්ෂා වේවා. එතන දෙවියන් වහන්සේට ගෞරවයක් නැත්තම් ඔබත් දෙවියන් වහන්සේත් අතර බලා ගන්න මේ වචනේ උගන්වන මම ඔබට දැනුම් මම මේක තුල පැවැදෙනවා. මම සෙනසුරාදා තමයි පවතින්නේ. ඊශ්‍රායලයේ අපි බැලුවා එයාලා සබත සිකුරාදා දවසේ තමයි පවත්වන්නේ. හවස 5ට එයාලා ආරම්භ කරනවා. සෙනසුරාදා 6 වෙනිදී සබත ඉවර කරනවා. එයාලගේ පැවැත්මයි අපේ පැවැත්ම. අපේ මිනිස්සුන්ට පැය දෙකක් දෙන්න බෑ කියන්නේ පොඩි කාලේ ඉඳන් දෙවියන් වහන්සේව දන්න මිනිස්සු ඒව කරනවා නම් කොහොම කරනව යද්ද අනිත් දේවල් ආඥාව කඩ කරනවා නම් අනිත් දේවල් කොහොම කරනවද කියලා බලාගන්න පුළුවන්. නිදහසට කරුණු දෙවියන් වහන්සේ ඉදිරියේ දක්වන්න බෑ. ඔබට උසාවියක් තියෙනවා, ඒවා තියෙනවා, ඒවට නිදහසට ලකුණු කරුණු දක්වන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට මොකොත් කතා කරන්න බෑ. උන්වහන්සේ කිව්වා මම ඔබව බය කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට බය වෙන්නේ ඉල්ලා සිටිනවා. සමාප්ත. යම් සේවයක් කරන්න යද්දී ඒකට තිබෙන උනන්දුව, දෙවියන් වහන්සේට දෙන ගෞරවය මනුෂ්‍යයන්ගේ අතින් ගිලිහිලා තියෙනවා. ඉස්සර අය ගොඩක් අය සේවය කරා කියනවා, දැන් සේවය කරන්නේ නැහැ. දැන් තියෙන ප්‍රශ්නත් එක්ක කරන්න බෑ කියලා. ඒක දෙවියන් වහන්සේ අනුමත කරන්නේ නැහැ, මම අනුමත කරනවා. ඔබගේ ලෞකික තෘෂ්ණාවන් නිසා ඒ දේවල් ඔබ යොමු වෙලා තිබෙන බව ඔබම බයිබලයේ වචනය අනුව තේරුම් ගන්න මේ ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේ ඔබව කැඳවුණු ලැබිය මොනවටද කියලා හොඳට හිතලා ගන්න. දෙවියන් වහන්සේ ඔබව කැඳවුණු ලැබිය සභාවට මොනවටද කියලා හොඳට හිතලා ගන්න. ඔබ මේක උගන්වලා ඔබගේ කඩේ ඇරලා තිබ්බොත් මොකක් වෙයිද?
ඔබ ගිහිල්ලා මේක උගන්වලා ඔබ දැනගෙන ක්‍රිස්තියානි කාර්යයක් කියලා ඔබ ගිහිල්ලා වැඩ කරොත් මොකක් වෙයිද? හාලෙලුයා. මගේ කොහෙත්ම අවසරයක් නැත මගේ දරුවන්ට සහ සභාවේ අනිකුත් දරුවන්ට සියලු දරුවන්ට සබත් දවසේ ඉගෙනීමක්වත් ලබන්න මම අවශ්‍යයි. දෙන්නගේ පෙළුණත් මගේ දරුවෝ මට ප්‍රශ්නයක්. ඒක මට ප්‍රශ්නයක් නෑ. දෙවියන් වහන්සේලා පෝෂණය කරයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ රටේ ඉගෙනීම නිසා නෙමෙයි අද මම මේ ස්ථානේ. නමුත් මම තාම ඉගෙන ගන්නවා. මේ රටේ ඉගෙනීම නිසා ඒක කඩ කරගෙන නෙමෙයි මම මෙතනින්. දෙවියන් වහන්සේගේ විශාල කරුණාව ඉගෙන ගන්න මට අවස්ථාව දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මම ඉගෙන ගන්නවා මේ පිළිබඳව අවුරුදු 20 ගණන් තිස්සේ ඉගෙන ගන්න. ඒක අතහැරියේ නැ තවත් ඉගෙන ගන්න. දැන් ඉගෙනීම කියන එක අපි ලබන්න ඕන. සභාවේ අතීත සභාව තුල ගෙවල් වල යලා යාඥා කරා. වෙලාවක් තිබුණා ළමයිට වචනේ කියලා දෙන්න. අතීත සභාව තුල දරුවන්ට අම්මලා කිරි දෙද්දි තමයි දෙවියන් වහන්සේ පිළිබඳව කියලා දෙන්නේ. අද කියලා දෙන්න අම්ම කෙනෙකුට වෙලාවක් තියෙනවා. දරුවෙකුට දෙවියන් වහන්සේ පිළිබඳව යාඥාවක් කරන්න අද දෙමව්පියන්ට වෙලාවක් තිබෙනවා. යක්ෂයාට හවු වෙලා මේ ලෝකේ තිබෙන ලෝකේ කාරණා ඉගෙනීම නිසා. හාලෙලුයා ඒ දේවල්. ડોක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් වෙලා වැඩක් නැහැ. ස්වර්ග රාජ්‍යයට යන්න බෑ. එහෙම නොවි ස්වර්ග රාජ්‍යයට යනවනම් මම ඒකට කැමතියි. මගේ අරමුණ ડોක්ටර් කෙනෙක් වෛද්‍යවරයෙක් කරන එක නෙමෙයි. මගේ අරමුණ තියෙන්නේ ස්වර්ග රාජ්‍යයට යන දරුවෙක් බී කිරීම. හාලෙලුයා කියමු. මට කිසිම තරගයක් නැහැ ලෝකෙත්. අරයට වැඩිය මෙයා උසස් වෙන්න ඕන, මෙයාට වැඩිය මම උසස් වෙන්න ඕන, අරයට වැඩිය මම හොඳ දේ කරන්නේ ඒක මගේ තුල ඕනේ නැහැ. හාලෙලුයා. දෙවියන් වහන්සේ මාව කැඳවුවා. දෙවියන් වහන්සේ යම් දේවල් මට දුන්නා. මට ඒක හොඳට බෑ. ලෝකයා වගේ වෙන්න අපිට අවශ්‍ය නැහැ. සභාව කියන එකේ පුදුම හාස්කම් පීඩිතයන් කරුණු කොටගෙන කරන ලද්ද හේතුව මෙන්න මේ කුළුණු තුන සභාව තුල තිබුණා දේව බය තිබුණා පුදුම දේවල් සිද්ධ වෙන්න පටන්. හාලෙලුයා කියමුද? අද ඔබගේ ශක්තියෙන් මේවා කරන්නේ. මම නම් මගේ ශක්තියෙන් මම හම්බ කරන්නේ නැහැ. මම වෙහෙසෙන්නේ නැහැ වෙලෙ. මම හම්බ කරනවා දේවල් කොට. නමුත් මම ඕනකට වැඩි වෙහෙසෙන්නේ නැහැ. වෙහෙසිලා නෙමෙයි මම මේ දේවල් ලබා ගන්න. මම වෙහෙසෙන්නේ නැහැ ඕනකට වැඩි දෙවියන් වහන්සේගේ දේ ප්‍රමුඛතාව. හාලෙලුයා. මේවා කඩ කරගෙන අපිට යන්න පුළුවන්ද සභාව? සභාව කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ කොච්චර රැකවරණයක්ද සභාව කියන්නේ? හාලෙලුයා. එතකොට සභාවට තිබුණා දේව බය. සභාවේ යම් කාර්යයක් එක්ටි දෙවියන් වහන්සේ මේක ඇතුළට එක්ටි පිටතට යද්දී එළියට දේව බය කියන එක හැම කෙනෙකුගේම ජීවිතය තුළ තිබෙන්න ඕන. සභාවට ඇතුළත යාඥා කරගෙන ඉන්න ඕන. පටන් ගන්නදී යාඥා කරගෙන ඉන්න ඕන. අවසානයේදී යාඥාව ඉවර කරන්න ඕන. අපි සභාවට එන්නේ මේ දේවල්. මම දන්නේ මම ගැලවීම ලැබුණා ඉඳන් සභාවට ගියදා ඉඳන් මම කරේ ඒකයි. පටන් ගන්න ඉස්සෙල්ලා මම යාඥාවෙන් ඉන්නේ. අරයන්දියා මෙයාදියා බලලා අදෙකුද හොයන්න මම කියන්නේ කාටද? දැන් දෙවියන් වහන්සේ ඉදිරියේ ඉගැන්වීමට සහභාගී වුණා. හොඳට යාඥා කරා. හොඳ සහභාගීත්වයෙන් හිටියා. අද ඒ දේ හොඳට පැවතුණා. හාලෙලුයා. දැන් සබත් දවස කියන එක අපි අවබෝධ කරගන්න ඕන දෙවියන් වහන්සේ ඇයි අපිට මේ එක දවසක් නිමාඩු ගන්න කියලා. මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා. දවස් 6ක් වැඩ කරලා ඒ විවේක ගන්න කිව්වේ. ඒ විවේක කිව්වේ රෙස්ට් කරන්න කිව්වේ. රෙස්ට් කරන්න කිව්වේ. රෙස්ට් කරන්න කියන දවස් වැඩ කරොත් මොකක් වෙන්නේ? මේ ශරීරයට ඒක අවශ්‍ය බව දෙවියන් වහන්සේ දන්නවා. මේ ශරීරයට මනසට නිදහසට අවශ්‍ය බව දන්නවා. දෙවියන් වහන්සේත් එක්ක එදා දවසේ නිශ්චල විඳගෙන උන්වහන්සේ සමග කතා කරගෙන උන්වහන්සේ සමග සහභාගීකම් පවත්වන්නේ තියෙන්න ඕන සභාව. එදා දවසේ අපි සියල්ල 6ක් දවස් 6ක් කොච්චර වැඩ කරලාද අපි එදා දවසේ මහා
දෙවියන් වහන්සේ ඉදිරියේ සතුටින් අපි එන්න ඕනේ. බයිබලයේ කියනවා මේ කාරණා එකෙන් එකට කියන්න ගියොත් ඔබට මදි වේවිලා. මේ කාරණා හැම විටම දැනුවත් කරන්න අවවාද කරන්න මේ දවස් කඩ කරන්න එපා කියලා. ඒ ප්‍රොපොතේ කතා කරනවා. රැස්සී අතාරින්න එපා කියලා දේවචනය තුල කතා කරනවා. එතකොට සභාව තුල අපි දැක්කා බොහෝ පුදුම දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා දෙවියන්. බොහෝ පුදුම දේවල්. මම හැමදාම අත්දැකීම. මම හැමදාම අත්දැකීම. හාලෙලූයා. ඒක හැමදාම අත්දැකීම. ඒ ස්වාමීන් වහන්සේ මාත් අතර තිබෙන සම්බන්ධතාවය. හාලෙලූයා. මගේ ගෙදර සතියකට වැඩි තීන්ත ගන්න එක කාමරයක වැයි ගන්න ඉවර කරන්න බෑ. මිනිස්සු කතා කරනවා. උත්තර දෙනවා, යාඥා කරනවා. ඒකට මොකද ඔක හරියට මේ වුණත් එක දවසින් ඉවර කරන්න පුළුවන්. දැන් සති 3-4ක් ඉවරයි තාම ඒක ඉවර කරගන්න බැරුව ගියේ. පළවෙනි තැන මේ වලට දෙන්නේ. සේවයට දෙන්නේ. එතකොට මේ දේවල් දෙන නිසා තමයි ඒ දේවල්ට ප්‍රමුඛතාවය. නමුත් මම වගේ ඔබ වෙනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. පවුල්තුමා කිව්වා වගේ මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගන්නවා මේ නුඹලත් මාව ආදර්ශයට ගන්නවා නම් හොඳයි. මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගන්නවා පවුල්තුමා. ඔයාලා මාව ආදර්ශයට ගන්නවා නම් ඒක හොඳයි කියලා බයිබලේ කතා කරනවා. හාලෙලූයා. එතකොට බයිබලේ කතා කරනු ලබනවා 44 වෙනි පදයේ අදහගත් සියල්ලෝම එක්ව සිට සියලු දේ පොදුවේ තබා ගත්තු. එක්ව සිට සියලු දේ මොනවා පොදුවේ තබා පොදු වුණා. ඒ කාලය තුලදී සභාවේ කිසිම කෙනෙක් හිඟ ඇතිව හිටියේ නැහැ කියලා. මම විශ්වාස කරන අපේ සභාවෙත් ඒකයි. මම දැනුම් දීලා තියෙන ඕනම අමාරු අවස්ථාවකට මොනවාද නැත්තේ කියන්නේ කෑම බීම. අනිත් දේවල් බයිබලයේ කියන දේවල් කියන්නේ මම ඒක ඉෂ්ට කරනවා. හාලෙලූයා. බයිබලයේ කියලා තිබෙන විදියට ඉෂ්ට කරනවා. පුළුවන් විදියට පුළුවන් හැම විටම මනුෂ්‍යයන්ට උපකාර කරලා එක්කෙනෙක්වත් බඩගින්නේ නොතියා හොඳට මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ තුල සම්පූර්ණව ඔබ තුන්වෙල කාලා ආත්මික දේ කෑවෙ නැති උනත් ඒක කනවා කියලා තේරෙනවා. හාලෙලූයා. ඒක කාලා ඉන්නවා. හාලෙලූයා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියනවා එක්ව සිට සියලු දේ පොදුවේ තබා ගත්තා. අපගේ ඒ සභාව තුල හිඟ ඇතුව හිටියේ නැහැ කිසිම කෙනෙක්. හාලෙලූයා. 45 වෙනි පදේ කියනවා ඔව් තමුන්ගේ ගම්බිම් සහ දීපල විකුණා එකිනෙකනාගේ ඌමනාවේ තිබුණු හැටියට සියල්ලන්ට බෙදා දුන්නේ. හිඟ ඇතුව හිටපු අයට මොකද්ද සිද්ධ වුනේ? අඩුපාඩු තිබුණු අයට මොකද්ද සිද්ධ වුනේ? සභාවෙන් තමයි ඒ කාලේ පාලනය. සභාවෙන් තමයි කන්න පොඩ දුන්නේ. අවශ්‍යතාවයන් සම්පූර්ණ කරේ. එතකොට සභාව තුලේ අවශ්‍යතාවයන් කරා. අතීත සභාව තුල එහෙම දෙයක් විකුණා. ඉඩම් පවා විකුණලා ගෙනල්ලා දුන්නා. හාලෙලූයා. කොහෙටද ඉඩම් රැස් කරලා තියාගන්නේ? ඉඩම් පවා විකුණලා ගෙනල්ලා දුන්නා. හාලෙලූයා. අතීත සභාව තුළ අපි දකිනවා එවැනි ක්‍රියාදාමයක් ලෑන්ඩ් ඒ අය විකුණලා දුන්නු ක්‍රියාදාමයක් බයිබලයේ මේක මෙතන විතරක් නෙමෙයි කීප තැනක අපිට දකින්න ලැබෙනවා. ගෙනල්ලා දුන්නේ මොනවටද? සේවය. හාලෙලූයා. සභාවට ගෙනල්ලා දුන්නා කියන්නේ. කොහෙටද? කියන්නේ සභාව. පාසල දෙන්න. හාලෙලූයා. එනිසා සේවයට ගෙනල්ලා දුන්නා. ඔබ අහලා ඇති මෙතන කතා කරනවා මේ සයිප්‍රස් ජාතිකේ කූපර්සේ කියලා සයිප්‍රස් ජාතිකේ කෙනෙකු. එයාට තිබ්බ ඒ ඉඩම විකුණලා එයා සභාවට ගෙනල්ලා දුන්නා. එතකොට සයිප්‍රස් දේශයේ ගැන කතා කරද්දී බොහොම ආශිර්වාදමත් රටක් ඒක. දෙවියන් වහන්සේ ආශිර්වාද කරපු බොහොම රටේ ගොඩාක් පිරිසක් එතනින් පෝෂණය වෙන රටක්. සම්පත් අපේ රට වගේ සම්පත් නැහැ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ ශාස්ත්‍රීය කළා තියෙනවා. හාලෙලූයා. එතකොට අපි දකිනවා සභාවේ අවශ්‍යතාවයන් හොයලා බලලා කරා.
මම පුරුදු වෙලා තියෙනවා සභාවේ කිසිම දෙයක් මට හිස්ව තියෙන්න බෑ. අඩුපාඩු තියෙන්න බෑ සභාවේ. හalleluya. ඒක හැම දෙයක්ම මම පුළුවන් උපරිම ඉෂ්ට කරන්න බැදී සිටනවා. ඒකට මම ආසයි. ඒක මම කරන්නේ සතුටින්. හalleluya. ඒක කරන්නේ බොහොම සතුටින්. මම විශ්වාස කරනවා ඔබත් එසේමයි කියලා. තවද ඔහු දවසින් දවස නොකඩවා එක්සිත්ව දේවමාලිගාවේ සිටමින් 46 ගෙදරදීද රොටි කඩමින් ප්‍රීතියනුත් අවංක සිතුම් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. මොනවාද ගෙදරදී එයාලා කරේ? අද ඔයාලට ගෙදර ස්තුති ප්‍රශංසා කරන්න নমස්කාර කරන්න වෙලාවක් තියෙනවා. තියෙනවද දරුවනේ? හalleluya. දෙවියන් වහන්සේට ස්තුති වේවා. තියෙනවා යාඥා කරන්න වෙලාවක්. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සන්තෝෂවත් වෙන්න වෙලාවක් තියෙනවද ඒක? තියෙනවා. තියෙනවා. ඊට පස්සේ කෙනෙක් හalleluya. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමි. ඔයාලා බලන්න ස්තුති ප්‍රශංසා নমස්කාර යාඥා කරද්දී අපේ ජීවිතයේ තිබෙන බිය අයින් වෙනවා. මහත් සතුටක් ඇති වෙනවා. හalleluya. මහත් සතුටක් ප්‍රීතියක් දේව අභිමුඛත්වයට එක්ක. හalleluya. ඒ කාලේ තිබුණා මේ කාලේ ඇයි නැත්තේ? ඒ කාලේ තිබුණා. ඒ වගේ සභාව තුළ රැස් වෙද්දී යාඥා කරා, ස්තුති ප්‍රශංසා කරා. බයිබලයේ කියනවා එයාලට මහත් ප්‍රීතියක් තිබුණා. සුද්ධෝ සහභාගීත්වයේ ගෙදරත් කරා. එයාලට මහත් ප්‍රීතියක් තිබුණා. අවංක සිතින් කියලා බයිබලයේ කතා කරනවා. ඔකට පොඩක් ඉරක් ගහගෙන තියාගෙන ඉන්න අවංක සිත කියලා. අවංකකම්. ඔතන අපිට තියෙනවා නම් දෙවියන් වහන්සේගේ දේ ආයිතින් වරදින්නෙම නෑ. ලැබෙන එක ලැබෙනවා. ආමෙන්. අවංක හදවත තියෙනවා නම් ආයිතින් දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක හදවතක් යාලට තිබුණා. අවංක සිතුනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. අවංක හදවතින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා. හalleluya. අද තියෙන යාඥාවක් කොහොමද? කොහොමද අපේ යාඥා කරන්නේ? උදෑසන යාඥාව ඉවර කරන්න කියන්නේ මම හිතන්නේ මේ තප්පර ගන්න යාඥාවල් තියෙනකො. ඒ වගේ කාලයක් ගත කරලා ගොඩක් වෙලා. තප්පර ගානේ යාඥාවක් නැහැ. නමුත් මේ අය මොකද කරේ? ගෙදරින් හොදට යාඥා කරලා සුති ප්‍රශංසා කරමින් මෙයාලා කෑම කමින් දෙවියන් වහන්සේ ඉදිරියේ හැසිරුණා. බලන්න 47 කියනවා සෙනගට ප්‍රිය උපදවන ලෙස ක්‍රියා කරමින් හැසිරුණේ ස්වාමින් වහන්සේ වනායේ ගැලවෙන්නා වූ අය දවස්පතා උන්ට එක්කලසේක. ආමෙන් කියමුද? සභාවට සෙනග එකතු කරන්නේ කවුද? ස්වාමින් වහන්සේ. අපිට යන්න ඕනේ නැහැ. සභාවට එකතු කරන්නේ කවුද? ස්වාමීන් වහන්සේ. ඇයි එකතු කරමු හේතුව? එක්සිට්කම තිබුණා. එකමුතුකම තිබුණා. සහභාගීත්වයක් තිබුණා. හalleluya. අද අපේ සභාවට ඇවිල්වත් මම දකිනවා විනාඩි 5ක් අපේ සමහර අයට ඉඳගෙන ඉන්න බෑ. හෙට දුවනවා, මෙහෙට දුවනවා. ඒ වැඩේ හරියට අතට දුවනවා, හෙට දුවනවා. මේක දානවා, හෙට දුවනවා. තවත් ඒ කෝල් එක මම මුල්ලකට ඉඳලා බලාගෙන ඉන්නේ ඇත්තට මොකද්ද මේ ඇට වෙලා තියෙන්නේ. මේකට වැඩිය ලොකුයි ඒ දේවල්. සභාවට එදී කාර්ය කරන ෆෝන් එක සයිලන්ස් කරනවා. හදිස්සියක් නම් තියෙනවා නම් ඉන්න මේ ස්ථානයේ නායකත්වයේ තරට ගෙනත් කියන්නේ මගේ හදිස්සියක් තියෙනවා, කෝල් එකක් තියෙනවා මට ගන්න ඕන. හalleluya. එතකොට මේ සභාව තුල දකින්න ස්වාමීන් වහන්සේ වනායේ ගැලවෙන්නා වූ දවස්පතා සභාවට එක්කලා අතීත සභාව. අයියෝ පුදුමාකාර සභාවක්. පුදුමාකාර සභාවක්. දෙවියන් වහන්සේගේ ක්‍රියාව අත්දැකපු පුදුමාකාර සභාවක්. නමුත් අතීතයේ හැම දෙයක් තිබුණා. අපිත් ඒ තැනට එන්න අවශ්‍යයිනේ. ආමෙන් කියුණා. අපිත් ඒ තැනට එන්න අවශ්‍යයි. හalleluya. ඒ වචනේ තුල කතා කරනවා
සභාවක මේ වගේ දේවල් සිද්ධ වුණා කියලා අතීත සභාවේ අපිට ලියලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් වෙද්දී හalleluya කොරෝනා නිසා මේවා අතපසුනා කීයද? මට නම් කොරෝනා සුඛේ. හalleluya මට නම් ඒක උඩ හිටා මම හොඳට යාඥා කරා වචනේ ඉගෙන ගත්තා දෙවියන් වහන්සේත් එක්ක හොඳ කාලයක. හalleluya හොඳට බයිබලයේ කියවුවා. හalleluya හරිම සතුටේ ප්‍රීතිමත් තුන් කාලේ. අපි ඒක යාපතට පෙරලා ගත්තා ස්වාමීන් වහන්සේ සමග. හalleluya ආයතන දෙවියන් වහන්සේ ඒ කාලේ තමයි මට වැඩිම ආශිර්වාද කළේ. හalleluya ඒ කාලේ තමයි මම වැඩිම ආශිර්වාද. ඒ වගේ අත්දැකීමක් ලබන්න දෙවියන් වහන්සේ කාලයක් දුන්නා. අනේ මේ මොකද මේවා කිය හිටියේ නෑ. දෙවියන් වහන්සේ දිහා බලලා දෙවියන් වහන්සේට යාඥා කරා. මිනිස්සු කතා කරා මිනිසයන්ට යාඥා කරනවා පුදුම දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හalleluya පුදුම මඟ පෙන්වීම දෙනවා මිනිසයන්ට. හalleluya දැන් සති දෙකක් වෙනවා ඔයාලා විශ්වාස කරන්නේ 300කට විතර සුභාරංචිය කරලා තියෙනවා. මේ සති දෙකකට කිට්ටුවේදී 300කට සුභාරංචිය කරනවා. තන්න පුළුවන් ගණනය කරන්න. හalleluya සුභාරංචිය 300කට. නමුත් එතන නෙමෙයි මගේ සීමාව ස්වාමීන් වහන්සේගේ. මිනිස්සු ලක්ෂ ගණන් වලට මේ පණිවිඩය යනවා. ආවෙත් කියමුද? කෝටි ගණන් මිනිස්සු ගැලපෙන්න ඕන. හalleluya. උන්වහන්සේගේ කැමැත්ත එයයි සභාව තුල තබා තිබෙන. දේව රාජ්‍ය ව්‍යාප්ත කිරීම. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ව්‍යාප්ත කිරීම. අපි කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ව්‍යාප්ත කරන්නේ? එතකොට ගණනින් සභාව තුල ගෝලයන්ගේ ගණන වැඩි වුණා. පූජකයන්ගේ මහත් සමූහයක් සභාවට එකතු වුණා කියලා දේවචනේ කතා කරනවා. මෙතන මේ ආකාරයෙන් සභාව ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. පුදුම ලෙස සභාව ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. අපි දේව රාජ්‍ය ව්‍යාප්ත කිරීම පිළිබඳව ක්‍රියාපොතේ 4 වෙනි පදේ බලමු. ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය කොහොමද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ව්‍යාප්ත වුනේ? නමුත් වචනය ඇසුවන්ගෙන් බොහෝ දෙනෙක් අදාහගත්තෝය. ඒ මනුෂ්‍යයන්ගේ ගණන 5000ක් පමණ විය. ආමෙන් කියමුද? මොන වචනේද? දේව වචනය අසපු මනුෂ්‍යයන්ගේ ගණන කොච්චරක් කිව්වද? 5000. හalleluya. හalleluya කියමුද? 5000ක් විතර මිනිස්සු වුණාද? සභාව තුල ගැලවීමට ආවා. ඊට සභාව. හalleluya. ඇයි අපි මේව කරන්නේ? බයිබලයේ කියනවා මේක ගැලවෙද්දී බොහෝ දෙනෙක් යහපත්කමට හරවන මිනිසයාගේ ආශිර්වාදයේ සදාකාලිකම තාරකාවක් නින්දනේ. සදාකාලික ආශිර්වාදයක්. අයහපත් මිනිසයා යහපත්කමට ගෙන්නේ. හalleluya. එනිසා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි මෙතන දකිනවා මිනිස්යන් වචනේ ඇසුවන්ගෙන් බොහෝ දෙනෙක් අදාහගත්තා. ඒ ගණන කීයක් වුණාද? 5000ක් පමණ සෙනග වුණා කියලා දේ වචනේ. හalleluya. එම ඇදහිල්ලක් තියනවද? 5000ක් පමණ මිනිස්යන් ගැලවීමට ආව කියලා දේ වචනේ කතා කරනවා. 6 7 වෙනි පදය. ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. තවද දෙවියන් වහන්සේගේ වචනය පතර වී ගියේය. ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩි විය. පූජකයන්ගේ මහත් සමූහයක් ඇදහිල්ලට කීකරු වූයේ. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය කොහොමද ගියේ? පතල වෙලා ගියේ. ඊදෙනෙක් දෙවියන් වහන්සේගේ වචනේ පතල කරනවා. ඊදෙනෙක් දෙවියන් වහන්සේගේ වචනේ අන් මනුෂ්‍යයන්ට දෙනවා. ගෝලයන්ගේ ගණන යෙරුසලමේ මොනවද කියන්නේ? අතිශයින් වැඩි වුණා. හalleluya. ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින් වැඩි වුණා. පූජකයන්ගේ මහා සමූහයක් ඇදහිල්ලට කීකරු වුණා.
Hallelujah. ඉතින් බලන්න ගෝලයන්ගේ ගණන වැඩි වුණා කියලා දේවචනේ කතා කරලා වань. ඇදහිලිවන්තයා ගෝලත්වයට ඉන්න අවශ්‍යයි. ගෝලත්වයේ ඉන්න කෙනා නායකත්වයට ඉන්න අවශ්‍යයි. ඒකයි දෙවියන් වහන්සේගේ සැලසුම. දැන් මම බලාගෙන ඉන්න බොහෝ අය මෙතනින් පුහුණු වෙන්න එනවා. සමහර අය බලාපොරොත්තු වෙනවා අද ගහන්න දුන්නොත් හෙට ස්ටේජ් එකට නැගින්න ඕනේ. සමහර අයට මං එන්නේ කියන පුහුණු වෙන්න. ආපුවම එයා බලාපොරොත්තු වෙනවා හෙටම ස්ටේජ් එකට නැගලා එක ගහන්න. යෝෂුවා එකපාරට ආවද සේවයට? යෝෂුවා එකපාරට සේවයට ආවා. ආපු ගමන් සහභාගී වෙන්න ඕන. යෝෂුවා ගැවසුණා මෝසස් එක්ක සෑහෙන කාලෙ. ඒ වගේ දේවල් අහන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඒවත් එක්ක ගැවසෙන්න ඕන. සභාව සමග ඉන්න ඕන. ආපු ගමන් ගහන්න දෙන්න. ඒ වගේ කැපවීම ඒ කාලේ තිබුණා. ලේසි කැපවීමක් නෙමෙයි අනකරේ. ඔක්කොම අතහැරලා දාලා. අද ලොකුම ප්‍රශ්නේ තමයි අතාරින්න දේ. හalleluya. දැන් මෙතනදී අපි දකිනවා අතිශයින් වචනේ පතල වෙන්න ගියා, අතිශයින් ගෝලයන්ගේ ගණන වැඩි වුණා, අතිශයින් පෝෂකයන්ගේ මහ සමුහයක් ඇදහිල්ලට කීකරුණා කියලා දේ වචනේ. අප විසින් අතිශයින් ගණන වැඩි වෙන්න මොකද්ද කළ යුත්තේ? එක්කෙනාගේ සාක්ෂි ආරක්ෂා කරන්න සුභාරංචිය ප්‍රකාශ කිරීම. එක්කින් එක්කෙනා දෙවියන් වහන්සේට දිය යුතු කාලයේදී මම ඔබගේ රැකියාව කරන කාලය ඉල්ලන්නේ නැහැ. දෙවියන් වහන්සේට ඔබ කාලයක් දෙන්න ඕන. හැම දවසකම කාලයක් වෙන් කරලා තියෙනවා. ඒ කාලය ඔබ දිය යුතුමයි. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ අපි දකිනවා සභාවේ අපිව තබා තිබෙන්නේ අපි හැම කෙනෙකුගේම වගකීම තමයි සුභාරංචිය ප්‍රකාශ කිරීම. හැම කෙනෙකුටම පණිවිඩය දෙන්න ඕන. මගේ ඉඳන් හැම කෙනෙක්ගේම වගකීම. ඔබගේ සාක්ෂි අනිත් අයට ඉදිරිපත් කිරීම. අලුත් මිනිසයන්ට වචනය ගෙනෙන්න. එය උදෙසා යාඥා කරන්න. යකි ගැලදී උදෙසා යාඥා. හalleluya. එක කාලයක් තිබුණා මට ජීවිතේ සම්බන්ධව මුල් කාලයේදී මම ගත්ත තීරණය බලන්න. ගෙවල් දොරවල් හදන්න තිබුණා ගොඩාක් තිබුණා මගේ ආශාව මුල් කාලේදී. මේවා ඔළුවේ පුරවගෙන හිටියා. මම සේවය කරද්දී මට තේරුණා දැන් යාඥා කරන්නේ මේක හරියන වැඩක් නෙමෙයි මේවා වලින් ඔක්කොම අයින් වෙන්න ඕනේ. මේ ඔළුවේ තිබෙන ඔක්කොම දේවල් ගලවලා අයින් කරලා මොකද්ද කරන්නේ? ඔක්කොම අමතක කරලා සේවය කරන්න පටන් අර මම හිතුවට වැඩි දේවල් දෙවියන් වහන්සේ මගේ ජීවිතේ කරන්න පටන් ගත්තා. මගේ ජීවිතේ එවැනි අත්දැකීමක් තුල දෙවියන් වහන්සේ මාව ගෙනල්ලා තිබෙනවා. ඔක්කොම මේවා පිටරටෙදි මට හොඳට හම්බ කරන්න පුළුවන්. පිටරටෙදි හොඳට සල්ලි එනවා. ඔක්කොම අයින් කරලා සේවය කරන්න පටන් ගත්තට පස්සේ අර ඔක්කොම අමතක කරලා දෙවියන් වහන්සේ මගේ කාරණා මම හිතුවට වැඩි හොඳට කරනවා. මනුෂ්‍යයන් නැගිටවලා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ අපිට කරද්දී හරියට දෙවියන් වහන්සේ අපේ දේ කරනවා. ආමෙන් කියමුද? වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ හරියට නිවැරදිව හරි විදියට වැඩ කරන එක දෙවියන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඉදිරියේ අදාහගත් ඇදහිලි වන්තයා සහ ගෝලයා එතකොට පූජකයෝ පවා ඇදහිල්ලට කීකරුණා කියලා දේ වචනේ තුල කතා කරනවා. හalleluya. අද දවසේ ඔබට කතා කරන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරි අතීත සභාව තුළ බොහෝ කාරණා උගන්වන්න තිබෙනවා. නමුත් අපිට කාලයේ මදි නිසා ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ වචන ටික අපි බලන්න යනවා. අපි අවසාන පදයෙන් අපි බලමු මේකත් එක දේව රාජ්‍ය ව්‍යාප්ත කිරීම පිළිබඳව තව බයිබල් පදයක් බලලා අපි අවසාන කරන්න යනවා. 9 වෙනි පරිච්ඡේදයේ 33 35 දක්වා 9 වෙනි පරිච්ඡේදයේ 33 35 දක්වා එහි 8 අවුරුද්දක් අංශභාග රෝගීක වත්පලවන් අයිනේ යස්නම් එක්තරා මිනිසෙක් ඔහුට සම්බුණේය. පේත්‍රුස් ඔහුට කතා කොට අයිනේයස්
යේසුස් ක්‍රිස්තුස් නුඹ සුව කරන සේක නැගිට නුඹ ඇඳ සකස් කරන්නයි කීවේය. එකෙනෙහිම ඔහු නැගිට්ටේය. This part. ලිද්දායේද ශාරෝනෙහිද විසූ සියල්ල ඔහු දැක ස්වාමින් වහන්සේ වෙතට හැරුණෝය. Amen. උතුමද ලකුණුද සිද්ධ වෙද්දී මිනිස්සුයි දැකලා ස්වාමින් වහන්සේගේ පැත්තට හැරෙන කොට්ටාසයක් ගැන බයිබලෙන් කතා. හalleluya. ඒක කරන්න ඕක ඇඳවලා තියෙනවා. විශ්වාස කරනවද? හalleluya. ඒක කරන්න ඕක ඇඳවලා තියෙනවා. දැන් සභාවේ මාව ඒ කාලේ සේවයට කැතට මුකුත් දන්නේ නැහැ. නමුත් මම යාඥා කරනවා, සුභාරංචිය කරනවා. බුදුම මේකත් තිබුණේ සුභාරංචිය කරනවා, යාඥා කරනවා, මිනිස්සු සුව වෙනවා, යක්ෂාත්ම දුර වෙනවා. සේවයක් නෑ සභාව. කරන්නේ ඔකයි මුල් කාලේ. නමුත් දැන් දෙවියන් වහන්සේ අදහාගත් ඇදහිලිවන්තයව ගෝලන්තයට ගෙනලා දැන් නායකත්වයට උන්වහන්සේ ගෙනල්ලා තියෙනවා. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාදාම. මුල් කාලේ පාස්ටර් කියනකම් හිටියේ නෑ. යනවා සුභාරංචිය කරනවා, පාක්වල නැගිටිනවා, පාක්කුක ඉන්නවා, යේසුස් වහන්සේ ගැන තනියම කතා කරනවා. Hallelujah. ඕම තමයි මේ ගමන ආවේ. දැන් අවුරුදු 20ක් කිට්ටු වෙන්න එනවා දෙවියන් වහන්සේගේ සේවයේ පටන් අරන්. ඉතින් දෙවියන් වහන්සේ විවිධ රටවල් වල සේවය කරන්නත් උන්වහන්සේගේ කරුණාව ලැබිලා තිබෙනවා. අද මෙහි ඉඳන් රටවල් ගණනාවකට සේවය කරන්න දෙවියන් වහන්සේගේ කරුණාව ලැබිලා තියෙනවා මෙහි ඉඳන්. Hallelujah. ඉතින් දෙවියන් වහන්සේගේ විශාල කරුණාවක් අපිට ලැබිලා තියෙනවා. මොකද්ද මේකට හේතුව? හalleluya. මේකට හේතුව ඔබ ඉගෙන ගන්න ඕන, වචනයත් එක්ක සම්බන්ධතාවයේ තියෙන්න ඕන, හොඳ සහභාගීකමක් සභාවත් එක්ක තියෙන්න ඕන. ඔබගේ යාඥාව ස්ථිර ලෙස පැවතෙන්න. හalleluya. ඔබගේ ටැලන්ට් දීපනාවන් සභාව තුළ පාවිච්චි කරන්න හංගගෙන ඉන්න එපා. ඒවා පාවිච්චි කරන්න ගන්න දෙවියන් වහන්සේ දුන්නේ පාවිච්චි කරන්න. හalleluya. එනිසා ස්වාමීන් වහන්සේ ඉදිරියේ සභාවට අපිව කැඳවුම් ලැබුවේ සභාවේ වගකීම් අපි බැලුවා. අපි ආලෝකයට උන්වහන්සේ කැඳවා තිබෙනවා. ඊළඟට අපි බැලුවා උන්වහන්සේගේ වචනය තුල සභාවට ඇයි අපි රැස් වෙන්නේ? සභාවේ ඇයි අපි එන්නේ? මොනවටද එන්නේ? කාගේ කැමැත්ත තුලද කියලා අපි බැලුවා සභාව. හalleluya. සභාව තියෙන මොනවද? ඔබ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ තුළ ආත්මික වර්ධනය වෙලා ක්‍රිස්තුස් වහන්සේ දුන්නු ඒ රාජ්‍ය තුළ සදාකාලික ජීවත් වෙනවා කියන බලාපොරොත්තුව ඇතුවයි අපි මේ ස්ථානයේ සිටින්නේ. ආමෙන්. හalleluya. ඒ නිසා මම ඉල්ලා සිටිනවා යාඥාවෙන් කරන්න පුළුවන් හැම දෙයක්. සභාවේ ඔබට දීලා තියෙන වගකීම යාඥාවට කැඳවුවා නම් ඔබගේ යාඥාව අඩු වෙලා තිබෙනවා. යාඥා කරන්න. යාඥාවෙන් කතා නොකර මනුෂ්‍යයන්ව ගේනවා. ආමෙන්. එනිසා යාඥා කරන්නේ කාලයේ දෙවියන් වහන්සේට ඔබ දෙන්න, දෙවියන් වහන්සේට බය වෙන්න. අතීත සභාව තුල මේක සඳහන් කරා. අතීත සභාවේ දෙවියන් වහන්සේට බය වීම. හalleluya. හalleluya. පැහැදිලිද? අපැහැදිලි මොනවාරි තියෙනවද? සභාව සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන් පොතක් ගැන පොතක් නෙමෙයි මේක සභාව ගැන කතා කරන්න ගියොත් අපිට ඉගෙනගෙන ඉවර කරන්න බැරි දෙයක්. දේව සභාව. හalleluya. දෙවියන් වහන්සේගේ සභාව. අපි නැගිට සිට දෙවියන් වහන්සේට